ඉංග්‍රීසි කතා පුහුණුව Training in English Speech 14 වෙනි පාඩම. පාඩම් මාලා සැකැස්ම හා ඉදිරිපත් කිරීම ඉංග්‍රීසියට පදනම් පොතේ කර්තෘ ආචාර්ය ඇන්තනි ප්‍රනාන්දු. නිෂ්පාදනය හා ප්‍රකාශන අයිතිය අන්තර් සංස්කෘතික පර්යේෂණ ආයතනය ඇල්දෙනිය කඩවත. සුබ දවසක් වේවා. අපි දැන් 14 වෙනි පාඩමේ පළමු හෙවත් ව්‍යාකරණ විස්තර කොටසට යමු. අපි මේ පාඩමෙන් බලන්න යන්නේ අපට නිතර දෙවේලේ පාවිච්චි කිරීමට සිදුවන ක්‍රියාරූපයක්. ක්‍රියාරූපයක් කිව්වට ඒක වගන්තියක ප්‍රධාන ක්‍රියාව හැටියට භාවිතා වෙන එකක් නෙමෙයි. ප්‍රධාන ක්‍රියාවට සම්බන්ධව භාවිතා වෙන උපක්‍රියාවක් විතරයි. උපක්‍රියාවක් වුණාට ඒක අපේ කතාබහට නැතිවම බැරි එකක්. සිංහලයේ ඒ ක්‍රියාරූපය දෙආකාරයකට ප්‍රකාශ වෙනවා. කනවා හා හෝදනවා යන ක්‍රියාපද ගත්තොත් ලියන සිංහලයේ ඒක දැක්වෙන්නේ කෑමට හා හේදීමට යනුවෙනුයි. කතා කරන සිංහලයේ කන්නට හෝදන්ට යනුවෙනුයි. ට අකුරෙන් අවසන් වන නිසා ඒ සිංහල ක්‍රියාරූපය ට ප්‍රත්‍ය ක්‍රියාව කියා අපට නම් කරගන්න පුළුවන්. එදිනෙදා කතා බහේදී නම් එවැනි පද වඩා කෙටියෙන් ඩ අකුරෙන් අවසන් වන විදිහට කණ්ඩ හා හෝදන්ඩ කියලත් භාවිතා වෙනවා. ට ප්‍රත්‍ය ඒ සිංහල ක්‍රියාවට සමාන ඉංග්‍රීසි පදය හැදෙන්නේ ක්‍රියාපදයක ප්‍රථම මූලයට ඉදිරියෙන් to නිපාතය යෙදීමෙනුයි. ඊට් කනවා හා වොෂ් හෝදනවා යන ක්‍රියාපදවල ඒ රූප මේවායි. කන්නට හෝ කණ්ඩ to eat. හෝදන්නට හෝ හෝදන්ඩ to wash. ඒ ඉංග්‍රීසි ක්‍රියාවට ඇතුළත් to නිපාතේ to શબ્දය මුල් කරගෙන අපිට ඒක ඉතාමත් කෙටියෙන් to ක්‍රියාව කියලා සිංහලෙන් නම් කරගන්න පුළුවන්. ඉංග්‍රීසි to ක්‍රියාවක් දෙපොලක දෙවිදියකට භාවිතා වෙනවා. ඒක සාමාන්‍ය ක්‍රියාවක් එක්ක සාමාන්‍ය විදියටත් භාවිතා වෙනවා. පුළුවන් හා ඕනෑ යන සහකාර ක්‍රියාපද එක්ක කරන්න පුළුවන් කරන්න ඕනෑ යන අර්ථ ප්‍රකාශ කරන්න තරමක් විශේෂ විදියකටත් භාවිතා වෙනවා. ඒක සාමාන්‍ය ක්‍රියාවක් සමග එක්වන්නේ ඊටම ආවේනික වූ ස්වරූපයෙන් ඒ කියන්නේ to නිපාතේ එක්ක. සහකාර ක්‍රියාවක් සමග එක්වන්නේ තරමක් විශේෂයයි කිව හැකි ස්වරූපයකින් ඒ කියන්නේ to නිපාතේ නැතිව. කොයි විදිහට ගනු ලැබුවත් ඉංග්‍රීසියේ to ක්‍රියාව භාවිතා වෙන්නේ ට ප්‍රත්‍ය සිංහල ක්‍රියාවකට ඉතාමත් කිට්ටු යයි කිව හැකි ක්‍රමයකටයි කියා මම ඔබට කියන්න ඕන. ඒ නිසා ඉංග්‍රීසි to ක්‍රියාවක භාවිතයට හුරුවීම ඔබට කිසිසේත් දුෂ්කර වෙන්නේ නැහැ. පළමුවෙන් අපි ඒකේ සාමාන්‍ය භාවිතය බලමු. එතකොට ඒ භාවිතා වෙන්නේ ප්‍රධාන ක්‍රියාවක් යටතේ යෙදෙන උපක්‍රියාවක් හැටියටයි. නමුත් උපක්‍රියාව යෙදෙන ස්ථානය සම්බන්ධයෙන් සිංහල හා ඉංග්‍රීසි අතර සුළු වෙනසකුත් නැත්තේ නැහැ. සිංහලෙන් උපක්‍රියාව යෙදෙන්නේ ප්‍රධාන ක්‍රියාවට පෙර, ඉංග්‍රීසියෙන් ප්‍රධාන ක්‍රියාවට පසු. මම බත් කණ්ඩ යනවා. I am going to eat. සිංහල වගන්තියේ කණ්ඩ යන ට ප්‍රත්‍ය ක්‍රියාව යෙදිලා තියෙන්නේ යනවා යන ප්‍රධාන ක්‍රියාවට පෙරයි. කණ්ඩ යනවා. ඉංග්‍රීසියෙන් to eat යන to ක්‍රියාව am going යන ප්‍රධාන ක්‍රියාවට පසුවයි. am going to eat. ඉංග්‍රීසියෙන් to ක්‍රියාව සිංහලයේ වගේම නැතැයි අර්ථයට පෙරලිය හැකි ක්‍රියාරූපයක්. නැතැයි අර්ථයේ to ක්‍රියාව හදාගන්න not පදය සම්පූර්ණ to ක්‍රියාවට ඉදිරියෙන් දාන්න ඕන. not පදය to ක්‍රියාවේ මැදට විතරක් නොදාන්න ප්‍රවේශම් වෙන්න ඕන. ඒ අනුව eat කනවා හා wash හෝදනවා යන ක්‍රියාපදවල ඇතැයි අර්ථයේ හා නැතැයි අර්ථයේ to ක්‍රියා එකට ගත්තොත් ඒවා මෙහෙමයි. කන්නට
to eat. නොකන්නට not to eat. හෝදන්නට to wash. නොහෝදන්නට not to wash. තාත්තා කොස් ගහ නොකපන්න තීරණය කළා. තාත්තා decided not to cut the jack tree. එතන නොකපන්න යන අදහස ප්‍රකාශ වෙලා තියෙන්නේ not to cut යන්නෙන්. ඒ එක්කම මම ඔබට කියන්න ඕන වෙන හැම ක්‍රියාපදයකටම වගේ ඉන්නවා හෝ වෙනවා කියලා කියන්න භාවිතා වෙන ඊසා ක්‍රියාවටත් to ක්‍රියාවක් තියෙනවා කියලා. නමුත් ඒක තරමක් අමුතුයි. ඒක to is වත් to are වත් නෙමේ. ඒක to be. to be to be. අයියා ගුරුවරයෙක් වෙන්න ආසයි. අයියා likes to be a teacher. එතන වෙන්න යන පදය සඳහා යොදා තිබෙන්නේ to be යන්නයි. ඒ එක්කම ඔබ මතක තියාගන්න ඕන to ක්‍රියාවක් සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙන් වගන්තියේ උක්තයට විතරක් නෙමෙයි කර්මයට වුණත් සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. අපි දැන් බලපු අයියා ගුරුවරයෙකු වෙන්න ආසයි යන වගන්තියේ to ක්‍රියාවෙන් දැක්වෙන ගුරුවරයෙකු වීමේ කාර්යය හා ප්‍රධාන ක්‍රියාවෙන් දැක්වෙන ආසා කිරීමේ කාර්යය යන දෙකම වගන්තියේ උක්තය වන අයියා යන්නට සම්බන්ධයි. ආසා කරන්නෙත් අයියයි ගුරුවරයෙක් වෙන්නෙත් අයියයි. නමුත් හැම විටම එහෙම නෙමේ. බලන්න මේ වගන්තිය. තාත්තා මට පාඩම් කරන්න කිව්වා. එතන to ක්‍රියාවෙන් කියවෙන පාඩම් කිරීමේ කාර්යය මගේ. නමුත් ප්‍රධාන ක්‍රියාවෙන් දැක්වෙන කීමේ කාර්යය තාත්තාගේ. එහෙම වෙද්දී ඉංග්‍රීසියෙන් කර්මපදය ප්‍රධාන ක්‍රියාවට පසු to ක්‍රියාවට පෙර දාන්න ඕන. තාත්තා told me to study. තව උදාහරණයක් ගමු. අම්මා මට අද සෙල්ලම් කරන්න එපා කියලා කිව්වා. අම්මා asked me not to play today. to ක්‍රියාවක සාමාන්‍ය භාවිතය සම්බන්ධයෙන් ඔබ දැන සිටිය යුතු ප්‍රධාන කරුණු ඒවායි. දැන් අපි to ක්‍රියාවක තරමක් විශේෂයයි කිව යුතු භාවිතය ගමු. ඒ ක්‍රමය පාවිච්චි වෙන්නේ කරන්න පුළුවන් කරන්න ඕන යන අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍ය වුණාමයි. ඒ දෙපොලේම to ක්‍රියාව භාවිතා වෙන්නේ to යන නිපාතේ නැතුවයි. ඒ අර්ථ දෙකේ යෙදුම් අපි වෙන වෙනම ගමු. පළමුවෙන් අපි කරන්න පුළුවන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා බලමු. පුළුවන් යන්නට සමාන ඉංග්‍රීසි වචනය මොකක්ද කියලා හොයාගන්න ඉස්සෙල්ලා පුළුවන් යන සිංහල වචනේ ගන්නේ මොන අර්ථයෙන්ද කියලා හොයාගන්න ඕන. පුළුවන් යන සිංහල පදයට අර්ථ දෙකක් තියෙනවා කියලා ඔබ නොදන්නවා විය හැකියි. නමුත් අර්ථ දෙකක් තියෙනවා. එක අර්ථයකින් ගත්තහම ඒකෙන් දැක්වෙන්නේ කළ හැක්කක්. අනිත් අර්ථයෙන් ගත්තහම විය හැක්කක්. බලන්න මේ ප්‍රකාශන දෙක. 1. එයාට හොඳට රෙදි හොදන්න පුළුවන්. 2. එයා ඊයේ රෙදි හේදුවේ නැහැ. අද හොදන්න පුළුවන්. පළමු වගන්තියේ පුළුවන් භාවිතා වෙලා තියෙන්නේ කළ හැක්කක නැත්නම් හැකියාවක අර්ථයෙන්. අනිත් එකේ විය හැක්කක නැත්නම් වෙන්න ඉඩ තියෙන දෙයක අර්ථයෙන්. ඒ සිංහල වගන්ති දෙකේ යෙදුම් ක්‍රමද වෙනස්. එකක තියෙන්නේ එයාට හොදන්න පුළුවන් කියලා. අනිත් එකේ එයා හොදන්න පුළුවන් කියලා. කළ හැක්කක අර්ථයෙන් ගත්තහම පුළුවන් සඳහා ඉංග්‍රීසියෙන් යෙදෙන්නේ can, can, හා could, could යන පද දෙකයි. ඒ අර්ථයෙන් ගත්තහම can වර්තමානයේ, could අතීතයේ. ඒක වචන උක්තයක් එක්ක වගේම බහුවචන උක්තයක් එක්කත් can හා could යෙදෙන්නේ එකාකාරවයි. නැතයි අර්ථයේ භාවිතා වෙනකොට වර්තමාන can යන්න තනි පදයක් වශයෙන්
cannot 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 කියා හෝ කෙටියෙන් can't CAN උඩකොමාට can't කියා හෝ භාවිතා කරන්න ඕන. නමුත් අමතක කරන්න එපා can could සමග to ක්‍රියාවක් එක්වන්නේ to නිපාතය නැතිවයි කියලා. කණ්ඩ පුළුවන් can eat, හෝදන්න පුළුවන් can wash. එසේ එක් වූ පද දෙක ඉන්පසු වගන්තිවල භාවිතා වෙන්නේ වෙනත් ඕනෑම දෙපද ක්‍රියාවක් භාවිතා වෙන විදිහටයි. උදාහරණ ගමු. එයාට හොඳට රෙදි හොදන්න පුළුවන්. He can wash clothes well. එයාට හොඳට රෙදි හොදන්න බැහැ. He can't wash clothes well. ඒ දවස්වල එයාට හොඳට රෙදි හොදන්න පුළුවන්කම තිබුණා. Those days he could wash clothes well. එයාට හොඳට රෙදි හොදන්න පුළුවන්ද? Can he wash clothes well? can යන්නට සමාන අර්ථයකින් ඊසා ක්‍රියාව සමග able able යන පදයේද භාවිතා කරන්න පුළුවන්. නැතයි අර්ථයේ ඒ යෙදෙන්නේ unable unable යනු වශයෙන්. නමුත් able හා unable සමග to ක්‍රියාව යෙදෙන්නේ සාමාන්‍ය විදිහට to නිපාතය එක්කයි. එයාට දැන් හොඳට රෙදි හොදන්න බැහැ. He is unable to wash clothes well now. ඒ දවස්වල එයාට හොඳට රෙදි හොදන්න පුළුවන්ව තිබුණා. Those days he was able to wash clothes well. දැන් අපි පුළුවන් යන පදේ දෙවෙනි අර්ථය ගමු. පුළුවන් යන පදය විය හැක්ක අර්ථයෙන් ගත්තහම ඒ සඳහා යෙදිය යුත්තේ මේ may හෝ might might යන පදයි. නූතන ව්‍යවහාරය තුල මේ හා might දෙක අතර එච්චර වෙනසක් නැහැ. දෙකම එකම තැන එකාකාරව භාවිතා කරන්න පුළුවන්. could යන පදයට මෙතන පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒක මෙතන භාවිතා වෙන්නේ වෙනම අර්ථයකින්. ඒ කියන්නේ මේ might වගේම වෙන්න ඉඩ තියෙන දෙයක් දක්වන්න. ඒ අර්ථයෙන් could පදය භාවිතා කළ හැක්කේ ඇතැයි අර්ථයේ ප්‍රකාශනවල විතරයි. එයා අද රෙදි හොදන්න පුළුවන්. He may wash clothes today. He might wash clothes today. He could wash clothes today. ඔහු අද රෙදි නොහොදන්න පුළුවන්. He may not wash clothes today. He might not wash clothes today. දැන් අපි කරන්න ඕන යන යෙදුම ගමු. මෙතන ඕනෑ ගැනෙන්නේ කළ යුතුයි කියන අර්ථයෙන්. ඕනෑ යන ඒ අදහස දක්වන්න ඉංග්‍රීසියෙන් පද දෙකක් තියෙනවා. එකක් must must අනික should should should. දෙකේම අර්ථය බොහෝ දුරට එක හා සමානයි. නමුත් must යන්න වඩා යෝග්‍ය වන්නේ අනක හෝ නියෝගයක ස්වරූපයෙන් යමක් කළ යුතුයි කියා දක්වන්නයි. should යන්න අවවාදයක ස්වරූපයෙන් යමක් කළ යුතුයි කියා දක්වන්නයි. නමුත් එදිනෙදා ව්‍යවහාරයේදී ඒ වෙනස එතරම් සැලකිල්ලට ගැනෙන්නේ නැහැ. must හා should යන ඒ පද දෙක එක්කත් to ක්‍රියාවක් යෙදෙන්නේ to නිපාතය නැතිවයි. කණ්ඩ ඕනා must eat හෝ should eat. හොදන්න ඕනා must wash හෝ should wash. ඔයා ඉක්මනට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනා. You must study English quickly. You should study English quickly. නැතයි අර්ථය යෙදෙද්දී නොකළ යුතුයි යන්න ගත යුත්තේ නියෝගයක් හෝ අවවාදයක් හෝ වශයෙන් කරන්න එපා කියන අර්ථයෙන්. ඔයා
ඔය කොස් ගහ නොකැපිය යුතුයි. එයින් කියවෙන්නේ ඔයා ඔය කොස් ගහ කපන්න එපා කියන එකයි. You must not cut that jack tree. You should not cut that jack tree. කරන්න පුළුවන් හා කරන්න ඕනෑ යන අදහස් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ විය යුතු විලාසය සම්බන්ධයෙන් ඔබ දත යුතු ප්‍රධාන කරුණු ඒවායි. නමුත් ටූ ක්‍රියාවක භාවිතය ගැන මම කරපු විස්තරය අවසන් කරන්න ඉස්සෙල්ලා ටූ ක්‍රියාව ආශ්‍රයෙන් තැනෙන තව එක යෙදුමක් මම ඔබට හඳුන්වා දිය යුතුව තියෙනවා. හැබැයි ඒක සිංහලයේ අපට දක්නට නොලැබෙන යෙදුමක්. ඒක තමා will, W-I-L-L will පදයෙන් ඇරඹෙන ඉංග්‍රීසි අනාගත රූපය. කතා කරන සිංහලට ඔබ දන්නවා වෙනම අනාගත රූපයක් නැහැ කියලා. වර්තමාන රූපයමයි අනාගතය සඳහා පාවිච්චි කරන්නේ. ඉංග්‍රීසියෙනුත් පවතින ක්‍රමයේ වර්තමාන රූපය අනාගතය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසියට වෙනම අනාගත රූපයකුත් තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ will යන පදයට ටූ නිපාතයේ රහිත ටූ ක්‍රියාවක් එකතු කිරීමෙන්. eat කනවා හා wash හෝදනවා ගත්තොත් ඒවායේ අනාගත රූප මේවායි. කනවා will eat, හෝදනවා will wash. මම හෙට කොළඹ යනවා. I will go to Colombo tomorrow. නැතයි අර්ථය භාවිතා කරනකොට will යනට පසු not පදය යොදන්න ඕන. will not යන පද දෙක එකට එකතු කරලා තනි පදයක් වශයෙන් උත් භාවිතා කරන්න පුළුවන්. නමුත් ඒ තනි පද රූපය තරමක් අමුතුයි. ඒක won't. W-O-N උඩකොමා T won't. මම හෙට කොළඹ යන්නේ නැහැ. I will not go to Colombo tomorrow. නැත්නම් I won't go to Colombo tomorrow. ප්‍රශ්නවලදී ඒ භාවිතා වෙන්නේ වෙනත් ඕනෑම දෙපද ක්‍රියාවක් භාවිතා වෙන විදිහටමයි. ඔයා හෙට කොළඹ යනවද? Will you go to Colombo tomorrow? ටූ ක්‍රියාවක සාමාන්‍ය භාවිතය ගැනද can, could, may, might, must, should හා will යන සහකාර ක්‍රියාපද සමග විශේෂ භාවිතය ගැනද ඔබ දත යුතු ප්‍රධාන කරුණු ඒවායි. පාඩමේ ව්‍යාකරණ විස්තර කොටස එතනින් අවසන් වෙනවා. දැන් අපි කතාව පුහුණු කරන දෙවෙනි හෙවත් දෙබස් කොටසට යමු. මේ පාඩමෙන් ඔබ ඉගෙනගත් කරුණු එදිනෙදා කතා බහේදී ඔබට හමුවන්නේ කොයි විදිහටද කියලා ඔබ දැන් බලාගත යුතුව තියෙනවා. ඒක බලා ගන්න මම දෙබස් කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්න යනවා. ටූ ක්‍රියාවක සාමාන්‍ය භාවිතයත් සහකාර ක්‍රියාපද සමග විශේෂ භාවිතයත් ඔබට ඒවායින් දැක ගන්න ලැබෙනවා. මේ දෙබස් වලට අහුම්කම් දෙන විට ටූ ක්‍රියාවක ඒ දෙආකාර භාවිතය ඔබට නිර්වුල්ව වටහාගත හැකිදයි බලන්න. 1. ඔයා ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්න ආසද? ඔව්, ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්න මම හරි ආසයි. Do you like to be an English teacher? Yes, I like very much to be an English teacher. 2. ඔයාට ඊයේ මාතර යන්න පුළුවන් වුණාද? නැහැ, මට යන්න බැරි වුණා. ඊයේ බස් ස්ට්‍රයික් එකක් තිබුණා. Were you able to go to Matara yesterday? No, I was unable to go. There was a bus strike yesterday. 3. ඔයා දැන් පීනන්න ඉගෙන ගන්නවද? ඔව්, මම දැන් පීනන්න ඉගෙන ගන්නවා. Are you learning to swim now? Yes, I am learning to swim now. 4. ගිය අවුරුද්දේ ඔයාට කාර් එකක් ගන්න ඕන වෙලා තිබුණා නේද? ඔව්, ගිය අවුරුද්දේ මට කාර් එකක් ගන්න ඕන වෙලා තිබුණා. නමුත් පස්සේ මම එකක් නොගන්න තීරණය කළා. Last year you wanted to buy a car, didn't you? Yes, last year I wanted to buy a car, but afterwards I decided not to buy one. 5. ඔයාට දැන් ටයිප් කරන්න පුළුවන්ද? ඔව්, දැන් මට හොඳට ටයිප් කරන්න පුළුවන්. Can you type now? Yes, I can type very well now. 6. අද අපි රචනාව ලියන්න ඕනද? ඔව්, අපි අද ඒක ලියන්න ඕන. ගුරුතුමා කිව්වා අපිට ඒක ඔහුට හෙට දෙන්න කියලා.
Must we write the essay today? Yes, we must write it today. The teacher told us to give it to him tomorrow. 7. ඔයාගේ නංගිට දැන් හොඳට උයන්න පුළුවන්ද? නැහැ. ඇයට තාම හොඳට උයන්න බෑ. Can your Nangi cook well? No, she cannot cook well still. 8. ඇයි ඔයාගේ මල්ලිට විභාගේ සමත් වෙන්න බැරි වුණේ? ඔහු මහන්සි වෙලා පාඩම් කෙරුවේ නැහැ. Why couldn't your Malli pass the exam? He didn't study hard. මේ දෙබස් වලට ඔබ හොඳින් ඇහුම්කන් දෙන්න ඇති කියලා මම හිතනවා. පරිපූර්ණ ඉංග්‍රීසි දැනුමක් ප්‍රදානය කිරීමේ අරමුණින් සකස් කරලා තියෙන ඉංග්‍රීසි කතා පුහුණුව යන මෙම පාඩම් මාලාවේ 14 වෙනි පාඩම මෙතනින් අවසන් වෙනවා. ඔබට සුබ දවසක් වේවා.